සමන්තා චක්කවාලීසු අට්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මොනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දමසවන කාලු අයංබදන්තා දමසවන කාලු අයංබදන්තා තමසවන කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කළඹ ටෙලිවිෂන් මෙ සදහම් විකාශයේ උතුම් දායකත ධර්ම දේශනාවක් එක්ක පින්වත් හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පිංහතුනේ හද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින පින්වත් පිරිසක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පදිංචි වින්දයා ඒ වගේම චන්සික එවින් නිරංගිකා ප්‍රදීප් ඩියානා බෙමල් හරිනි හෙලීනා කියන මේ දූ දරුවන් එකතු වෙලා මේ ධර්මදාන මේ පින්කම සිදු කරන්නේ. මේ ධර්ම දේශනාව ප්‍රධාන අරමුණ තමයි අගෝස්තු 18 වෙනි දින ජන්මදිනය සම්පූර්ණ වෙන ආදරණීය පියාණන් උපාලි සිල්වා මහත්මාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේ ආදරණීය මෑණියන් වන අනෝමා සිල්වා මෑණියන්ටත් ඒ පියාණන්ටත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ වගේම ධර්ම දේශනාව සිදු කරන දේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටම ආශිර්වාද කිරීමත් සංසාරගත මිය පරලොවගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණ. තිය අරමුණෙන් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න ඉතින් බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අපි අද මේ ධර්මානු ශාසනාවේ විමසල බලන්නේ මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෝ තුන් දෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නලදීලා තියෙනවා. උග්ගටි තඥ විපටි තඥෝ නෙయ్య කියන පුද්ගලයා. ඊළඟට තවත් පුද්ගලයෙක් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා පද පරම. ඒ කෙනාට ධර්මාවබෝධය ලබන්න පින නෑ හැකියාව නෑ නුවන මදි පුද්ගලේ. මෙන්න මේ කොටස් 4 තමයි මේ ලෝකෙ ඉන්න සෑම පුද්ගලයෙක්ම බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ කුසලතා සංසාරික දක්ෂතා ඒ අයගේ නුවන විමසීමේ ප්‍රමාණය මේ සියල්ලත් එක්ක බුදුරජාණන් වහන්සේ කොටස් 4කට පෙන්නලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට බොහෝ බුද්ධ දේශන අහනකොට අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා එදා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් දහම් දෙසුවා. ඒ ගාථාවහල අවසන් වෙනකොට සෝවාන් ඵලයට පත් වුණා. සමහර වෙලාවට ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට ඒ බණහපු පිරිස උතුම් අරහත්වයට පත් වුණා. සමහරුන්ට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පුංචි උපක්‍රමයක් දෙනවා. ඒ උපක්‍රමය අවසන් වෙනකොට මාර්ගඵල ලැබුවා. හැබැයි ඔය අතරම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සමහර භික්‍ෂූන් වහන්සේලා බොහෝ උත්සාහ දරලා වීරිය වඩලා අවුරුදු ගනම් බණ භාවනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් කමටහා නරගෙන කැලේට ගිහිල්ල හුද කලාව හිත වඩලා බොහෝ වෙහෙස මහන්සි වෙලා ධර්මය අවබෝධ කරගන්න ඇත් හිටිය. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සමහර අය ගත්තත්
ඔබ අහල ඇති සෝන මහරහත්තන් වහන්සේ. උන්වහන්සේ ආරම්භක වීරී ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුව. හැබැයි උන්වහන්සේ අවුරුදු 25ක් වීරිය වැඩුව සමාධි මාත්‍රයක්වත් නැතුව. මේ සෝන හාමුදුරුවන්ගේ ජීවිත කතාව හරිම පුදුමයි. උන්වහන්සේට තිබ්බ වීරිය. මේ සෝන කියලා කියන්නේ රජ පවුලක රාජ කුමාරේ. තරුණ වයසෙම රජ සැප සම්පත් මේ සියල්ල අතහැරලා. විමුක්තියක් පිණිස සද්ධාවම පැවිදි වුණ. එතකොට ඔබ හිතන්න ඒ සැප සම්පත් තමන්ට පරම්පරාවෙන් උරුම වෙච්ච රාජකීය ඒ සියලු දේවල් අතහැරලා. තරුණ වයසෙම මාලිගාවල් දිව්‍යාංගනාව වගේ කුමාරිකාවරු රජ කෙනෙකුට රජ පවුලේ රාජකීය පිරිසකට උරුම වෙන මේ සියලු දේවල් අතහැරලා පැවිදි වුණා. ඒ පැවිදි වුණේ ඇත්තටම නිවන් දකින්න සද්ධාවෙන්මයි. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා බුදු හාමුදුරන්ගෙන් කමටහන් අරගෙන භාවනා කරන්න කැලේට ගිය. උන්වහන්සේ සුදුසු ගල්ලෙනක් ගල් තලාවක් මත කුටියක් භාවනා කරන්න තෝරගත්තා. මට මෙතන හොඳයි. මම කොහොම හරි දිවි දෙවනි කොට වීරිය වඩලා ධර්මය අවබෝධ කරනවා කියලා ඔන්න උන්වහන්සේ වීරිය වඩන්න පටන් ගත්තා. බොහෝම සිල්වත් කෙනෙක්. පුදුම වීරිය. උන්වහන්සේ කොච්චර වීරිය පැවැත්වුවද කියන්නේ ජාගරයානු යෝගය කියලා ධර්මයේ සඳහන් වෙනවා. නිදි මරාගෙන භාවනා කරනවා නිදාගන්න ඉරියව්වටවත් යොමු නොවී. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා, හිටගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා, සක්මනේ දෙනවා. අමාරුම වෙලාවක නින්ද ගියත් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් මිසක් නිදාගන්න ඉරියව්වටවත් කය හරවන්නේ. සැතපෙන ඉරියව්වෙන් ඉන්නෙම නෑ. දැඩි අධිෂ්ඨානයෙන් කෙලෙස් තවන වීරිය. එතකොට එවැනි වීරියකින් සතියක් මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි. අවුරුදු 25ක් වීරිය වැඩුවා සමාධි මාත්‍රයක්වත් ලබන්න බැරිවුණ. දැන් ඔබ හිතන්න පිංහතුනේ අද හින්න අය ගැන හිතන්න මේ දවසක් භාවනා කළ කෝ ප්‍රතිඵල කියලහන. අපිත් ඉතින් භාවනා කරා මේ හිත විස්තිරෙනවන කියනවා. සමහරලාට පැය භාගයක් ඔයිද හිට දවසක් දෙකක් පොඩි වෙලාවක් භාවනා කරන්න උත්සාහ කරලා හිත විසිරෙනවා කරගණ්ඩ බෑ කියන. ප්‍රතිඵල නෑ කියනවා. දැන් බලන්න සෝන හාමුදුරු නිදි මරාගෙන නිදියන්නෙත් නැතුව භාවනාවම යෙදිලා. පුද්දුම වීරයක් වඩමින් දවසක් දෙකක් තුනක් නෙමෙයි අවුරුදු 25ක් එකම අරමුණේ වීරිය වැඩුව. උන්වහන්සේට ආරම්භක ධාතු ධර්මාවබෝධය පිණිස වීරිය ආරම්භ කරන්න වීරිය තිබුණ. පරමක්ක ධාතු අවුරුදු 25ක්ම එක දිගට ඒ වීරිය පවත්වගෙන ගියා. වීරිය වැටෙන්න ඉඩ නොදී. ප්‍රතිඵලය කොහොම හරි ලබනවා කියලා අවුරුදු 25ක් වීරිය වැඩුව. උන්වහන්සේ කොච්චර සක්මන් කරාද කියන්නේ යටිපතුල් මැදිලම සක්මනේම යටිපතුල් මැදිලා යටිපතුල් පිපුරුවා කියන. අවසානය අඩිය තියෙනකොට ලේ අඩිය තියෙන තැන ලේ පාරවල්. අඩිය තියන්න බැරි මට්ටමට යටිපතුලේ තුවාල සක්මන් කරලා. ඒත් වීරි අතහැරිය නෑ. කොච්චර වීරි අද්ද කියන්නේ දනගහගෙන දනිස් දෙකෙන් සක්මන් කර. මැරුණත් නවත්තන්නේ. ඒ වගේ වීරියකින් දන ගහගෙන දනිස් දෙකින් සක්මන් කර. එහෙම සක්මන් කළ සක්මනි ඇදගෙන වැටුණා. අවසානය උන්වහන්සේට හිතුන අවුරුදු 25ක් මං වීරිය වැඩුව. මගේ දනිසුත්තුවාල වෙලා යටිපතුළුත්තුවාල වෙලා සක්මනයමලේ මට ධර්මාවබෝධයට පිනක් නැතුව ඇති. නැත්නම් මං අවුරුදු 25ක් සිල්ගුණ දහම් රකිමින් පුද්දුම වීරියෙන් භාවනා කරා. මට නිවත් දකින්න පින මදි ඇති. මං සිවුරු ඇරලා යනවා. ගිහිල්ල පිනක් දහමක් කරගෙන ඉන්නවා. එහෙම සිතුවිල්ලක් හිතට ඇතිවුණ. දැම් බලන්න වීරිය අතහැරුණේ සිවුරු ඇරලා යනව කියලා හිතුවේ අවුරුදු 25ක් වීරිය වඩල අවසානයේ බැරිම තැන වීරි අතහැරුණේ අවුරුදු 25කට පස්සේ. ඒ සිතුවිල්ල හිතට එනකොටම මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අරමුණ වුණා.
බුදුරජාණන් වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ. හකුලපු අතක් දිගහරිනවා වගේ ඉරදියෙන් ඒ සැනින් සෝන හාමුදුරුව ඉදිරියේ පෙනී හිටිය. පෙනීදල බුදුරජාණන් වහන්සේ හනෝ සෝන ඔබ වීරි අතහැරිය නේද. හනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලන්න කිව මේ සක්මන් මළුවේ. ඔය තියෙන්නේ මගේ යටිපතුල් වලින් ගලපු ලේ පාරවල්. මේ බලන්න මගේ කකුල් ඉදිමිලා මගේ දනිස් සිදිමිලා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං අවුරුදු 25ක් වීරිය වැඩුවා. මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා කිව්වා. ඒ වෙලේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරුවන්ට බොහෝම ලස්සන උපදෙසක් දුන්නා. වීරිය ධර්මාවබෝධයට අවශ්‍ය වීරිය පවත්වන ආකාරය ගැන. බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ පැවිදි වෙන්න කලින් ගිහි කල ඔබ රාජකුමාරයෙක් නේද? එහෙමයි ස්වාමීනි. සෝන ඔබ රජමැදුරේ ඉන්නකොට රාජකුමාරයෙක් හැටියට ඔබ ඒ කාලේ ප්‍රිය කරේ ආස කරේ මොකටද කියලා ඇහුවා. සාමාන්‍ය කෙනෙක්ගේ විනෝදාංශයක් තියෙනවනේ. සමහරු කියනවා මං සින්දු කියන්න ආසයි, මං ගායනා කරන්න ආසයි, සෙල්ලම් කරන්න ආසයි, චිත්‍ර අඳින්න ආසයි, එක එක්කෙනාගේ විනෝදාංශ තියෙනවා. මේ සෝන කියනවා ස්වාමීනි මම ගිහි කාලේ හරි ආසයි සිතාර් වාදනය කරන්න. මං මාලිගාවේ ඉන්නේ නැද්දි බොහොම මිහිරට සිතාරේ වාදනය කරනවා. ඒක තමයි මං කැමතිම දේ. අන්න බුදුරජාණන් වහන්සේ උපමාවකට ගත්තා සෝන එහෙමනම් ඔබ සිතාරේ ගැන හිතන්න කියනවා. ඔබ ඒ කාලේ සිතාර් වාදනය කරනකොට ඔය සිතාරේ තත් ඕනෑවට වැඩිය තද කරලා හිර කරොත් ඔබට මිහිරි ස්වරයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමිනී එහෙමනම් බෑ කිව්වා. එහෙමනම් සෝන ඔබ සිතාරේ තත් බුරුල් කරලා ලිහිල් කරලා වාදනය කරන්න හැදුවොත් ඔබට ඒත් වාදනය කරලා මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. ස්වාමිනී එහෙමත් බෑ කිව්වා. එහෙමනම් සෝන කොහොමද ඔබ එදා වාදනය කරේ? ස්වාමීනී තද කරන්නෙත් නැතුව ඒ සිතාරේ තත් ලිහිල් කරන්නෙත් නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයට මිහිරි හඬක් එන ප්‍රමාණයට සුසර කරලා වාදනය කරනවා. ඒකයි කිව්ව ක්‍රමේ සිතාර් වාදනය කරද්දී. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය වගේම තමයි කිව්වා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ සිතාරේ උපමා කරගෙන තමන් දන්නම අත්දැකීමෙන් ධර්මාවබෝධයට වීරිය වඩන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරන. සෝන මේ වීරියත් ඕනෑවට වඩා දැඩි කලබල වීරියක් ඇති කරගත්තොත් හිත උද්දච්චයට යනවා කියෝ. අපි සාමාන්‍ය කැන කලබලයට මොකුත් කරගන්න බෑ කියලා. එදකොට ඒ වගේ කෙනෙක් කලබල හරි හදිස්සි ම කොහමහරි කරගන්න කොහමරි නිවන් දකිනම කොහමරි ධර්මය අවබෝධ කරන. සෝන හාමුදුරන්ට තිබේ පුදුම කලබලයක්, පුදුම හදිස්සියක්, පුදුම වීරිය. ඒ වීරිය නිසාම හිත උද්දච්චයට යනවා. භාවනා නිමිත්ත හිතේ පිහිටවන්න බෑ. වීරිය වැඩි හිත කලබලයි, හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සෝන වීරිය අඩුනාට පස්සේ මොකද වෙන්නේ? අර සිතාරේ තත් ලිහිල් කරා වගේ වීරිය අඩු වෙච්ච ගමන් කුසීතකමට නිදිමතට අලසකමට හිත වැටෙනවා කිය. ඔන්න බලන්න කෙනෙකුට ඕනෑවට වඩා කලබලේ වැඩි වුණ හමත් වෙන්න හිත විසිරෙනවා. වීරිය පවත්වන්න ඕනේ ධර්මාවබෝධයට ඒ භාවනා නිමිත්ත හිතේ පිහිටවාගෙන ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රමාණයට වීරිය ගන්න. හැබැයි වීරිය අඩු වෙච්ච ගමන් කුසීතකමට කම්මැලි ගතියට හිත වැටෙනවා. ඒ නිසා සෝන දැඩී වීරියකුත් නැතුව භාවනාවට අවශ්‍ය වෙන විදිහට වීරිය පවත්වන්න. වීරිය ඕනෑවට වඩා අඩු කරන්නත් එපා. එතකොට කුසීතකමට අලසකමට හිත වැටෙනවා. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දහම් දෙසවා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගිය. සෝන හාමුදුරු ඔය උපදෙසාරගෙන එදා රාත්‍රී භාවනා වැඩුවා. හිත එකඟ වුණා, සමාධිය ඇති වුණ. අවුරුදු 25ක් භාවනා වැඩිච්ච නැති සෝන හාමුදුරන්ගේ හිත ඒ අවවාදෙන් එක කරගන්න පුළුවන් වුණා. එදා රාත්‍රී හිත සමාධිමත් වුණා, ධ්‍යානවලට හිත නැංවා. ඒ සමාධිය තුළ ඉදම්ම විදර්ශනා වඩලා පහෝදා උදේ වෙනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතු මරහත්වයට පත් වුණා. මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති
ආරම්භක වීරිය ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ සෝන මහරහතන් වහන්සේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටියද්දීත් ඔය වගේ අවුරුදු 25ක් වීරිය වඩලා සමාධියක් නැතිවෙච්ච අයත් හිටිය රහත් වෙන්න පින තිබ්බය අතර. ඒ නිසා අද කෙනෙක් භාවනා කළ සතියක් දෙකක් දවසකට පැය භාගයක් විතර භාවනා කළ කෝ අපිට ප්‍රතිඵල කෝ භාවනාව ප්‍රතිඵල අපිත් භාවනා කරා කෝ ප්‍රතිඵල කියලා බොහෝ දෙනෙක් භාවනාව අතහරිනවා. පිංගතුනී සමහර අය හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගාථාවිනුත් නිවන් දැකපු අය. අද අපි මේ ධර්මානු ශාසනා විස්තර කරලා දෙන්නේ ඒ කොයි වගේ අයද. කාට දෙහෙම ධර්මය අවබෝධ කරන්න පුළුවන් වුණේ. පිංගතුනී බුද්ධ ශාසනයක් තුළ පහළ වෙනවා පෙර සසරි පාරමී පුරල මහා පින් ඇති අයි. ඒ අයට ධර්මය කියන්නේ උග්ගටි තඥෝ කියලා. අන්නේ උග්ගටි තඥෝ කියන කෙනා සසරි බොහෝ කල් පින් දහම් කරලා දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා මේ සංසාරික පින් වඩල පාරමී පුරුදු කරලා ඉන්ද්‍රිය ධර්ම බලවත් කරගත්ත අය. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා ඒ අයගේ ජීවිත හරියට පොළොවෙන් උඩට මතුවෙච්ච නෙළුම් පොහොට්ටු තියෙනවා. හිරු රැස් වැටිච්ච ගමන් විකසිත වෙනවා. මල පිපෙනවා. හිරු රැස් වැටෙනකොටම පිපෙන්න ආසන්නයෙන් තියෙන පොහොට්ටු වගේ. ඒ අයගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම වඩපු අය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බැලූ පමණි එයාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න පුළුවන්. 1000ක් දෙනා බණහන්න හිටියත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පෙරේ හැමෝගෙම හිත්වල ස්වභාවය ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය බුදු ඇසින් බලනවා. කවුද අද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තමයි. කවුද අද දවස නිවන් දකින්න පින තියෙන්නේ කාටද කියලා බුදු ඇසින් බලනවා. ඒ අතර ඉන්න උග්ගටි තඥාය විපටි තඥාය නෙය පුද්ගලයෝ ධර්මාවබෝධයට පින නැති අය සියලු දෙනා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ පින් ඇති අය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ. ඒ අයගේ පින බලවත්වෙන මතු වෙන විදියට. පිංහතුනේ උග්ගටි තඥ කෙටියෙන් ඇහුවත් ඇති. සසර පින වැඩිච්චාය. දැම් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒකා සංකීය කල්පලක්ෂයක් සසර පාරමී පුරාගෙන ආපු කෙනෙ. ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබන්නත් ධර්ම සේනාධිපතින් වහන්සේ බවට පත් වනා. ඒ වගේම අගසව් තනතුරක් ලැබුව. ඒකා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරලා සාරිපුත්ත හාමුදුරන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිලා තිබුණ ඉහලටම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි ගාථාවක් ඇහුයි. හැබැයි ඒ ගාථාවේ පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් වුණා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා චරත භික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුකාය. මහන්නි චාරිකාය වඩින බොහෝ දෙනාට හිත පිණිස සැප පිණිස ගම් නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසන්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කර. ඔය අතර පස්වක භික්‍ෂූන් වහන්සේලා අතරින් කොන්නඥ වප්ප බද්ධිය මහානාම අස්සජී අන්නේ පස්වනි කෙනා. උන්වහන්සේදා පාරක තනියෙන් වඩිනවා. මගතොටේ හම්බෙන පින් ඇති අයට මේ දහම් පණවිඩේ නිවනේ පණවිඩේ කියා උන්වහන්සේ වඩිනවා. ඔය අතරි උපතිස්ස කෝලිත තරුණයෝ දෙන්න කලින් ගිහිල්ල සංජය කියල පරිබ්‍රාජකයෙක් ළඟ තවස් පැවිද්දෙන් පැවිදි වෙලා ගුණධර්ම පුරාගෙන හිටිය හරිගියන කාලයක් අහගෙන හිටිය කිසිම අවබෝධයක් ලැබුන්නේ. අවසාන මේ දෙන්න කල්පනා කර අපිට මෙතනං හරියන්නේ අපි විමුක්තියක් හොයාගෙන යම් ටික දුරක් දෙන්න ගෙහිල්ල කතා වුණා අපි දෙන්න දෙපැත්තකට බිදිලයක්. කාට හරි මුලින් මාර්ගයක් හම්බුනොත් අනික් කෙනාවත් හොයාගෙන ඇවිල්ල එයාටත් ඒ මග කියල දෙම කියල දෙන්නට දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙක ගියා. ඔහොම යනකොට උපතිස්ස කැන සාරිපුත්ත හාන්දුරන් ගිහි නම මේ උපතිස්ස තරුණය දැක්කා අස්සජී මහරහත්තන් වහන්සේ වඩිනෝ.
දන්නේ මේ රහතන් වහන්සේ නමත්ද ඒ වෙනකොට කිසිම දැනුමන්නේ ශ්‍රමණයෙක් හැටියට දැක්කේ. බොහොම සාන්ත ඉරියව් ඇති බිමට නෙත් යොමු කරපු බොහොම තැම්පත් ගමන් විලාසයක් ඇති සාන්ත ඉරියව් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත උන්වහන්සේ නම් යම් ධර්මයක් අවබෝධ කරගත්ත දමනය වෙච්ච කෙනෙක් පාටයි. ළඟට ගිහිල්ල ගෞරව කරලා ඇහුව ස්වාමීනී ඔබහන්සේගේ ගුරුවරයෙක්කින්නවාද. කවුද ඔබහන්සේගේ ගුරුවරයා. ඔබහන්සේ මොනවගේ ධර්මයක්ද පුරුදු කරන්න අනේ දන්න දෙයක් මට කියන්න කියෝ. ඒ වෙලේ අස්සජී මහරහතන් වහන්සේ කියන මගේ ගුරුවරයන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ දිනවර රජගහනුවර වේළුවනාරාමි වැඩඉන්නේ. මම ගොඩාක් ධර්මය නම් දන්න ඔන්න බලන්න මේ රහතන් වහන්සේ නම. උන්වහන්සේ සියල්ල අවබෝධ කරාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇරෙන්න තමන්ගේ මතවාද කියන්න කැමති උන්නේ. උන්වහන්සේටත් එහෙම නං මම දන්නවා කියලා උන්වහන්සේට නොයෙක් විදියට වාඩි කරලා කොච්චර කියන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයම තමයි ඒ අහපු බණපදම තමයි උන්වහන්සේ විස්තර කරේ. මොකද මුලදි බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනා කරලා තිබුන්නෑන. මුලින්ම පස්සක භික්‍ෂූන් වහන්සේලාට ධම්ම චක්ක දේශනාව කර ඊළඟට අනන්ත ලක්කන සූට්‍රෙන් දහම් දෙසද්දී පස් දෙනාම රහත් වනා අර යසකුල පුට්‍රය ඇතුළු යාලු 54 දෙන ඇවිල ඒ අයට බණ කිව්වා. පළවෙනි රහත් 69 සමඟ පළවෙනි වස්කාලේ සංඝයා සමඟ බුදු හාමුදුරුත් එක්ක එකට ගත කර. ඔය මුල් කාලය අහප බණපද ටික තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන තිබ්බේ. හැබැයි උන්වහන්සේලා කෙලෙසුන්ගෙන් මිදිච්ච 69. බුදුරජාණන් වහන්සේ මේ 69ට තමයි එක මගකින් දෙනමක් වඩින්න එපා කියලා ධර්ම ප්‍රචාරයට පිටත් කරේ. එදකොට ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත ඒ නිර්මල පිරිසිදු බුද්ධ වචනෙම තමයි දේශනා කරගේ. අස්සජි මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මය දන්නේ. හැබැයි මං අවබෝධ කරගත්ත ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කැටි කරලා මං ගාථාවකින් කියන්න. හනි ස්වාමීණි කියන්න කියලා වැඳගත්තා. ඒ දම්මා හේතු පබවා තේසං හේතු තතාගතු ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියල විගාතාව කිව. යම් ධර්මයක් හේතුන් නිසා හටගන්නවාද ඒ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ හේතුව නැති වෙනකොට ඵලේ නිරුද්ධ වෙනවාද ඒ ඵලේ නිරුද්ධවීමත් ඒ හේතු පල සම්බන්ධය ගැන බුදුරජාණන් වහන්සේ නිරෝධයක් දේශනා කර. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ හේතු පල ධර්මය ගැන හේතු පල කෙනම පටිච්ච සමුපාදය හට ගැනීම නැතිවීම මේ පටිච්ච සම්පාද ධර්මය එක ගාථාවකට හකුලවලා කෙටියෙන් කිව්වේ. හැබැයි සසර පින ඇති ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිලා තිබ්බ උපතිස්ස මේ ගාථාවේ පළවෙනි පද දෙක අහලා අවසන් වෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. දැන් බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය සංසාරිකව වඩනවා කියන්නේ ගාථාවේ පද දෙකක් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ එක පද දෙකක් අහලා අවසන් වෙනකොට සෝවාන් වුණා. ඊළඟට තමන්ගේ යාළුව හොයාගෙන ගියා. කෝලිතත් පාරක ඇවිද ඇවිද කෝලිත කියන්නේ මුගලන් හාමුදුරන්ගේ ගිහිනම්. ගිහින් කිව යහළුව මට ධර්මය හම්බුණා. දැන් ඔබ හිතන්න කෝලිතට බණ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. අර තමන්ගේ මිත්‍රය යාළුවා අස්සජී මහරහතන් වහන්සේගෙන් අහගත්ත මේ ගාථාවම යහළුව මට ධර්මය හම්බුණ අහගන්න කියලා මේ ගාථාවම කියලා ඉවර වෙනකොට පද 4 මහල අවසන් වෙනකොට කෝලිතත් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මේ අය සංජය පරිබ්‍රාජකයාගේ අර කලින් පැවිදි වෙලා හිටපු තව් සාරාමයට ගිහිල්ල කට්ටියට කිව්වා අපට නිවන් මඟ හම්බුණා. අන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ වැඩඉන්නවා වේළුවනාරාමය අපි යනවා ඔයාලත් එන්න කීව. අර 500ක් පිරිසෙන් 250ක් විතර ඉදිරිපත් වුණ අපි එනවා. අනිත් අයිකවනේ අපිට මෙතන හොඳයි කියෝ. ඉතුරු ටික භාගයක් විතර නතර වුණා 250ක් පිරිස පිරිවරාගෙන උපතිස්ස කෝලිත දෙන්න වේළුවනාරාමයට පිටත් වුණා.
මේ අය ඈතින් එනකොට එදා බුදුරජාණන් වහන්සේ සංඝයා එතන වැඩ හිටපු භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි අර ඈතින් එන්නේ මගේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙන්නත් කීවර එන්නේ. තමන්ගේ යාළු මිත්‍රයෝ එකතු කරගෙන මේ අය බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනකොටම බුදුරජාණන් වහන්සේ ඈතදිම බුදු ඇසින් දැකල මේ කාරණය කියනවා. පිංහතුනි සසරි පින් ඇති අය එක ගාථාවත් ඇති. සමහරය එක උපක්‍රමේ බුදුරජාණන් වහන්සේ මලක් දෙනවා. මේ මලදිහා බලාගෙනන්න. ඒ මල පරවෙලා යනකොට මේ ස්වභාවයම නේද මගේ කයටත් අත්වෙන්න කියලා තමන්ගේ කය හා ගලපා බලලා ඒ මොහොතෙම ධර්මය අවබෝධ කර. කෙටි උපක්‍රමයක් දැන් බලන්න චුල්ල පන්තක හාන්දුරන්ට බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් දුන්නේ. රජෝහරණන් රජෝහරණ කියලා මේ රෙදි කඩ පිරිබදේ. ඒ රෙදි කඩ පිරිමදිනකොට ඒ තුළින් හිත එකඟ වුණා ධර්මාවබෝධය ලැබුව. මනෝමේ ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුව චුල්ල පන්තක මහරහතන් වහන්සේ. ඔය වගේ කේමාව මුලින් බුදු හාමුදුරුව දකින්නවත් කැමති උන්නෑ රූපයට ගරහ කරනවා කියල. බුදුරජාණන් වහන්සේ කේමාවට ඈතදිම කේමාව බුදු හාමුදුරන් දිහා බැලුව ඈත හැංගිලා බලාගෙන හිටි. වේළුවනේටාව වේළුවනේ සුන්දරත්වය බලන්න බුදු හාමුදුරු බලන්න නෙමේ. අවසානි බුදුරජාණන් වහන්සේ කේමාවට විතරක් පේන්න දිව්‍යාංගනාව වගේ ලස්සන කාන්තාව දෙන්නේ බුදුරජාණන් වහන්සේට දෙපසින් පවන් සලනවා ඉරුදිය මවල පෙන්නවා. කේමාව ඒ අයගේ රූපය දැකළ වශී වෙලා හිතුවා මගේ ලස්සන මොකක්ද අර බුදුරජාණන් වහන්සේ දෙපස ඉන්න ලස්සන කාන්තාව දිව්‍යාංගනාව වගේ අනේ ලස්සන කියල ඒ දිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානය මර ලස්සන කාන්තාව පවන් සලද්දිම වයසට ගියා වැහැරුණා කෙස්ටික ගැලවිලා සුදු වෙලා ගැලවිලා වැටෙනවා. ශරීරෙ කුදු වෙනවා හමරැලි වැටෙනවා එහෙ මැදගෙන වැටුණා එහෙම මැරිලක් කුණු වෙලා පොලෝට පස් වෙලා යන ආකාරය ඉක්මනින් මේ ක්‍රියාවලිය සිදුවෙන ආකාරි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළ පේන සැලැස්ව. ඒ මොහොතෙම කේමාව මගේ කයටත් අත්වෙන්නේ මේ ඉරනම්ම නේද කියලා වටහාගෙන බණයහුවා ධර්මාවබෝධය ලැබුව. අවසානි පැවිදි වුණ උතුම් මරහත්තයට පත් වුණ. ඒ නිසා පිංහතුනී කෙනෙක්ගේ ජීවිතයේ පුංචි උපක්‍රමයක් එක බණපදයක් කෙටියෙන් අහපු ධර්මකාරණයක් සමහර වෙලාට මලක් පරවෙනවා බලල මේ වගේ පුංචි උපක්‍රමයක් කෙටි බණපදයක් කෙටියෙන් වදාළ ගාථාවක් අහලා සැනින් ධර්මය අවබෝධ කරන්න පින තියෙනයි මේ බුද්ධ ශාසනීදල තිය. ගොඩාක් නෙමේ ටික දෙනයි. ඒ අය සසරි බොහෝ පින් ඇති අය අන්න ඒ අයට තමයි කියන්නේ උග්ගටි තඥූ කියල කියන්න. කෙටියෙන් වදාළ ධර්මය හලා ධර්මය අවබෝධ කරන්න පින තියෙන අය. ඊළඟට පිංහතුනි තවත් පිරිසක් ඉන්නා බුද්ධ ශාසනයේ විපටි තඥ. අර උග්ගටි තඥ කෙනා තරම්ම ඉන්ද්‍රිය ධර්ම වැඩිච්චායි නෙමේ. හැබැයි ඒ අය සසරි බොහෝ කල් පින් කරලා සිල්රැ කලා ගුණධර්ම පුරලා ප්‍රඥාව වඩල බණ භාවනා කළ සසර පින් ඇති අය. ඒ අයට දීර්ඝ දේශනාවක් අවසන් වෙනකොට දේශනාව කෙලවර ධර්මාවබෝධය ලබන්න පුළුවන්. කෙටියෙන් අහල ගාථාවකින් අහල පොඩි උපක්‍රමයකින් බෑ හැබැයි දීර්ඝ දේශනාවක් තුළ ධර්මාවබෝධය ලැබෙනවා. එවැනි අයට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට පිළිවල කතාව කරන. ඔබහල ඇති මේ ධර්මය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිවල කතාව කරනවා. අර බණහගෙන ඉන්න අයිදිහා කලින් බලනවා බුදු ඇසින් කවුදද මේ පිරිස අතර ධර්මාවබෝධය ලබනය කියල බුදු ඇසින් බලනවා. ඒ ධර්මාවබෝධයට පින තියෙන අය අතර ඉන්නවා දීර්ඝ දේශනාවක් අවසන් වෙද්දි නිවන් දකින්න පින තියෙන විපටි තඥු අය ඉන්න. එතකොට ඒ අයගේ හිත ධර්මාවබෝධයට නැබුරු කරගන්න පිළිවල කතාව දාන කතා. අන්න ඉස්සල්ලාම ධර්ම දේශනා කරන්නේ දානය ගැන අතහැරීම ත්‍යාග සම්පත්තිය දන්දීම. ඊළඟට සීල කතා සීලේ ගැන කය වචනයේ සංවර කර ගැනීම සිල්වත්කම ගැන දහම් දෙසනවා. ඊළඟට සග්ග කතා සුගතිය දිවිය ලෝක දිවිය සැප සම්පත් දන්දීලා සිල් රැකල දිවිය ලෝකවල සැප සම්පත් ඇතු උපදිනාකාරය
විමානවත්තු මේ දෙවියන්ගේ විස්තර කරමින් දහම් දෙසනවා. අන්න එතකොට ඒ අයගේ හිත ඒ සැප සම්පත් පින්කංවලට හිත නැඹුරු වෙන. දාන කතා, සීල කතා, සග්ග කතා. ඊළඟට කාමානං ආදීනවා. ඒ පංච කාමයන්ගේ ආදීනව මතු කරමින් දහම් දෙසනවා. දෙව්ලොවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. දෙවි කෙනෙක් වුණත් ඒ දිව්‍ය ශරීරයත් පංච උපාදානස්කන්ධයක්. මේ පංච උපාදානස්කන්ධයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. දෙවියනුත් හැමදාම දිව්‍ය සැප විඳිනවා නෙමෙයි, දිව්‍ය ආත්ම වලින් චුත වෙනවා. දිව්‍ය සැප සම්පත් අතහැරලා යන්න වෙනවා. ඒ ආදීනව මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ පංචකාම සැප සම්පත් අතහැරීමේ අනුසස් මතු කරමින් දහම් දෙසනවා. ඔන්න ඔය විදිහට බණ කියාගෙන යද්දී බුදුරජාණන් වහන්සේ ඒ අයගේ හිත බුදු ඇසින් පිරිසිද බලනවා. දැන් මේ අයට ධර්මාවබෝධයට හිත සකස් වෙලාද? දැන් මේ අයගේ හිත නිවන් අවබෝධයට එකඟ වෙලාද කියලා බුදු ඇසින් බලලා බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව කරනවා. චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක් සාමුක්ඛංසික දේශනාව කියන්නේ. ඒ සාමුක්ඛංසික දේශනාව අවසානයේ පින් ඇති අය මාර්ගඵල ලබනවා. සමහරු සෝවාන් වෙනවා, සමහරු සකදාගාමී වෙනවා, සමහරු අනාගාමී වෙනවා, සමහර අය රහත් වෙනවා. ඒ දේශනාව අවසානයේ බොහෝ පින් ඇති අය රහත් වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක් කරනවා. දේශනාව තුලම හිත වැඩිලා දේශනාව කෙලවර ධර්මාවබෝධය ලැබෙන ආකාරයට පිළිවෙල කතාවෙන් තමයි දේශනාවට හිත නැඹුරු කරන්නේ. දීර්ඝ දේශනාව තුල ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි බුදු ඇසින් බලමින් චතුරාර්ය සත්‍ය විස්තර කරමින් දහම් දෙසනවා. දේශනාව අවසානයේ අය මාර්ගඵල ලබනවා. අන්න ඒ අයට ධර්මයේ කියනවා විපටිතඤ්ඤෝ කියලා. එතකොට දැන් ඔබ දන්නවා උග්ගටිතඤ්ඤ කියලා කියන්නේ කෙටියෙන් ඇහුවත් ධර්මය අවබෝධ කරන්න සසර පින් තියන අය. විපටිතඤ්ඤෝ කියලා කියන්නේ දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ධර්ම අවබෝධය කරගන්න පින තියන අය. දැන් අපි හිතමු අදත් ඉන්නවා කියලා උග්ගටිතඤ්ඤය, විපටිතඤ්ඤය. හැබැයි අද ඒ අයට ගැළපෙන විදිහට දහම් දෙසන්න ඒ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද විපටිතඤ්ඤ කෙනෙක්ද හරියටම අඳුනගන්න ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානින් බලන්න කෙනෙක් නැහැ. සාරිපුත්ත හාමුදුරන්ටවත් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ නැහැ. ඒ නිසා වර්තමානිතියා බුදුහාමුදුරන්ගේ කාලෙවත් බුදුහාමුදුරන්ට විතරයි. බුදු කෙනෙකුට පමණයි ඒ හැකියාව තියෙන්නේ කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ බලන්න පුළුවන්. බුදු ඇසින් ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය තියෙන බුදුහාමුදුරන්ට විතරයි. දැන් සාරිපුත්ත හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහට පවත්වන්න පුළුවන්, බණ කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය විස්තර කරමින් නිවන් මඟ විස්තර කරමින් බොහොම ලස්සනට ඒ දේශනාව පවත්වන්න පුළුවන්. හැබැයි එයාගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කයට දහම් දෙසන්න බෑ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා සාමුක්ඛංසික දේශනාව. මේ පිළිවෙල කතාව කරලා කරන සාමුක්ඛංසික දේශනාවත් බුදුරජාණන් වහන්සේට පමණමයි කරන්න පුළුවන්. එහෙමනම් අද උග්ගටිතඤ්ඤ කෙනෙක් වුණත් විපටිතඤ්ඤ කෙනෙක් වුණත් අද යාට ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ නෙය්‍ය පුද්ගලයෙක් යන ක්‍රමයට. ඒ කියන්නේ අද ධර්ම අවබෝධය කරන්න බෑ කියන එක නෙමෙයි. අදත් ධර්මය අවබෝධ කරන්න පුළුවන්. පින් ඇති කෙනාට, වීරියවන්ත කෙනාට. හැබැයි අද කොහොමද අපි ධර්ම අවබෝධය කරන්නේ? අපි විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩිම පිරිසක් ධර්මය අවබෝධ කරේ ඒ විදිහට. නෙය්‍ය පුද්ගලයන් ධර්ම අවබෝධය ලබන විදිහ. උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤය බුද්ධ ශාසනයේ පෙර පින් ඇති මහා පින් ඇති පාරමී පුරාගෙන ආපු අය ටික දෙනා හිටියේ. ඒ අය ධර්ම අවබෝධය ලැබුවා මුලදිම ගාථා අහලා කෙටියෙන් අහලා ඉක්මනින් ධර්ම අවබෝධය ලැබුවා. බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරේ මෙන්න මේ විදිහට. සුතා හොඳට බණ අහනවා. බුද්ධ දේශනා නිතර නිතර අහනවා. සුතා අහලා දහම් දැනුම නිරවුල්ව දහම් දැනුම ඇති කරගන්න. දතා ඒ ඇසූ ධර්මයේ ධාරණය කරගන්නවා, මතක තියාගන්න. හොඳට බණ අහනවා. ඒ අහන ධර්මයේ ධාරණය කරගෙන මතක තියාගන්න. දතා
ඊළඟට වචසා පරිචිතා. ඒ ධර්මය වචනින් පුරුදු කරනවා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍ය වචනෙන් පුරුදු කරනවා. අපි කියන්නේ සජ්ජායනා කරනවා කියලා. නිතර පුරුදු කරනවා. නිතර බණහනෝ අහන ධර්මයේ මතක තියාගන්නවා. ඒ මතක තියාගෙන ඒ ධර්මයේ වචනින් පුරුදු කරන්න. වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්ඛිතා. නිතර නුවණින් විමසීමස බලන්න ඕනේ. අර අහලා මතක තියාගත්ත කටපාඩමින් දරාගත්ත වචනින් පුරුදු කරපු ධර්මය නුවණින් විමසනවා. ඒකට අපි කියන යෝනිසෝ මනසිකාරය දෙනවා. පුටුවක වාඩි වෙලා හිටියත් නිදාගන්න ගියත් ගමනක් යන ගමන් වුණත් හිතනවා මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි. මේ දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයිනේ. ඇහැට පේන රූපත් අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. දිවට දැනෙන රසත් අනිත්‍යයි. කයට දැනෙන පහසත් අනිත්‍යයි. මේ හිතට එන අරමුණු අනිත්‍යයිනේ. ඊළඟට ආයතන හයේ විඤ්ඤාණය ගැන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ නාම ධර්ම පංච උපාදානස්කන්ධය හැදෙන හැටි, පටිච්ච සම්පාදය හැදෙන හැටි, හේතු ඵල වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසීමස බලනවා. මනසානුපෙක්ඛිතා. ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට යෝනිසෝ මනසිකාරය දෙනවා. දිට්ඨියා සුප්පටිවිද්දා. අන්න එතකොට තමන්ගේ අවබෝධයක් බවට තමන් තුළින්ම ප්‍රඥාව නුවණ වැඩිලා ඒ ගැඹුරු ධර්මය තමා තුළින් අවබෝධ වෙනවා. ඔන්න ඕක තමයි නෙය්‍ය පුද්ගලයන් ධර්මාවබෝධය ලබන ක්‍රමය. අදත් අපිට අවබෝධ කරන්න තියෙන ඔය ක්‍රමයට. දැන් අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල. අද අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාස්තෘන් වහන්සේ හැටියට අද වැඩ ඉන්නේ ධර්ම විනය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනේ අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවා. අපි දැන් තනි වුණා නේද, අසරණ වුණා නේද, අපිට කවුරුත් නෑ නේද, අපිට දැන් තියෙන අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ධර්ම විනයක් විතරක් නේද කියලා ආනන්ද එහෙමනම් හිතන්න එපා කිව්වා. ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්මයයි විනයයි කියලා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පෑවේ. එහෙමනම් ඒ ධර්ම විනයට පුළුවන් කෙනෙක්ව සසර දුකින් එතර කරවන්න. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නිවන් අවබෝධ කරේ නැද්ද ශ්‍රාවකයෝ? කොච්චර මඟපල් ලැබුවද? දෙවනි තුන්වෙනි දැන් බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 236කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව තිබ්බේ. රහතන් වහන්සේලා 1000ක් එකතු වෙලා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ දහම් දෙස්ව උන්වහන්සේගෙන් බණ අහලා කොච්චර රහත් වුණාද? ලංකාවේ අනුරාධපුර යුගයේ ඊළඟට ඔබ අහලා ඇතිව බැමිණි ඉතිහාසය එනකොට අපේ රටේ තිස්ස මහරාමේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. සිතුල්පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. දහස් ගණන් රහතන් වහන්සේලා ගැන අපේ අතීතේ වැඩ සිටියේ මලියදේව මහරහතන් වහන්සේ ඊළඟට කොච්චර රහතන් වහන්සේලා ලංකාවේ වැඩ ඉඳලා තියෙනවද? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ කොච්චරනම් පිරිස ධර්මාවබෝධය ලැබුවද? එතකොට ඒ අය ධර්මය අවබෝධ කරේ අන්න අර ක්‍රමයට නෙය්‍ය පුද්ගලයන් ධර්මාවබෝධය කරා යන ක්‍රමේ. අද ඔබට වේවා මට වේවා අපි කාටත් තියෙන්නේ මෙන්න මේ ක්‍රමයමයි. සුතා හොඳට බණ අහන්න. ඒ නිසා තමයි බණ ඇසීමේ වටිනාකම. දවසකට ගෙදර ඉන්නවා නම් නිදහසේ විවේකයෙන් ඉන්නවා නම් දවසේ බණ 4-5ක් හරි දවසම බණ අහන්න පුළුවන් නම් දවසම හරි පුළුවන් හැම වෙලෙම බණක් අහන්න. අඩුම ගානේ රස්සාවක් කරලා ටිකක් අපහසු කෙනෙක් නම් උදේ යනකොට හරි විවේකයක් ලැබුණාම රැයට නිදා ගන්න යන වෙලාවේ හරි බණක් අහන්න. කාලයක් යනකොට ඔබට හොඳ දහම් දැනුමක් ඇති වෙනවා. ඒ අහන ධර්මයේ විමසන්න පුරුදු වෙන්න. ගොඩක් වටිනවා බණ අහනකොට බාහිර වැඩ පැත්තක තියලා
ඔය ගෙදර ඇවිද ඇවිද ටෙලිපෝන් කනේ තියාගෙන දැන් කවුද කතා කරන්නේ බණහනකොට මතක් කෙනවා පුතාට කෝල්ල එකක් දෙන්න ඕනේ දුව මොකද දන්නෑ කරන්නේ ආයනෝ කෝල්ල එකක් ගන්න කුසියට යනවා කුසිය වැඩක් කරනවා පිළිකාන්නට යනවා දරපාලනවා බණදාගෙන එතකොට මේ වැඩ කර අපි බණහනකොට අපිට ධර්ම කරුණු එහෙම මෙහින් ඇහෙනවවෙන්න පුළුවන් හැබැයි ඒ ධර්මය තමන් තුළ පිහිටන්න නම් ධර්ම ගෞරවෙන් බණහන් ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සී පරාබව මේ ධර්මය පිහිටන්නේ ධර්මයට ගරු කරන කෙනාට ධර්මයට ආස කරන කෙනාට ධර්මයට බොහෝ ගෞරව කරන කෙනා තුළ ධර්මය පිහිටනවා ඒ නිසා පින්වතුනි ධර්ම ගෞරවෙන් හොඳට බණහන් ධර්මයට අගෞරව වෙන විදිහට බණහන්න එපා බණහනවන වාඩි වෙලා බොහොම ගෞරවෙන් බණහට සමහරය අපි දන්නවා වැඳගෙන බණහන්නේ බොහෝම සද්ධාවෙන් දවසකට බණ දෙක තුනක් හරි යහල ඉව පොත්තුල ලියාගෙන නිතර මෙනෙහි කර මතක තියාගන්න ඒ නිසා සුතා හොඳට බණහන් දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න මතක තියාගන්න සමහරයින්න මේ බණ දැන් අපිට ඔබ හිතන්න මෙහෙම මේ දේශනාව මුල ඉදං අගටම ඇහුව කියලා හිතම කිව්වේ මොනවද කියලා මුල ඉදං අගටම පැයක්ම අනි පැත්තර කියන්න බෑ සමන් මේක රෙකෝඩ් කරගත්ත වගේ අනි පැතර කියන්න බැරිවි මුළු දේශනාය වචනයක් නෑර අපිට මතක හිටින්නේ එහෙම මතක හිටපු අය ගැන බුද්ධ ශාසනයටම ආනන්ද හාමුදුරු ගැන විතරයි ධර්මය සඳහන්වෙන් බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාදී දේශනාව ඒ විදිහටම පිටපත් කරා වගේ මතකේ රැඳුනා සසර ඒ වෙනුවෙන්ම පෙරුම් පුරාගෙන ආපු කෙනෙ ආනන්ද මහරහතන් වහන්සේ උන්වහන්සේ තමයි ධර්ම බහන්්ඩාගාරික අපට එහෙ මතක හිටින්නේ හැබැයි ඔබට මේ දේශනාව අහල අවසන් වෙනකොට සාරාන්සයක් හැටියට හරි අද මොකක්ද මේ බණට කියවුණේ මොකක්ද මේ ධර්ම දේශනාවෙන් කියවෙච්ච අදහස අර්ථය ග්‍රහණය කරගන්න අත්හං ගන්හාති දේශනාවේ සාරාන්සයක් මතක තියාගන්න ඊළඟට ඒ ඔස්සේ දවසේ ධර්මය පුරුදු කරන්න පටන් ගන්න අන්න බණ අහනවා ඇසූ ධර්මය ධාරණය කරගන්න දතා වචසා පරිචිතා ඒ තුළ වචනයෙන් පුරුදු කළ යුතු ධර්ම කරුණු වචනය පුරුදු කරන මනසානුපෙක්කිතා නිතර විමසනවා යෝනිසෝ මනසිකාරයේ දෙනවා තමා තුළින් විමසීමස බලනු මතක තියාගන්න මේ ධර්මය ඕපනයිකයි තමා තුළින් බලන්න තිය අන්න එතකොට තමන් තුළම තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩිලා ධර්මාවබෝධයට හිතක් සකස් වෙනවා අන්න ඒ විදියට තමයි අපට ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් බොහෝ භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව ධර්මය අවබෝධ කරගත්තේ ඔය ක්‍රමයටමයි ඊළඟට තවත් පුද්ගලයෙක් බුදුහාන්දුරු පෙන පද පරම එයාට ධර්මාවබෝධයට පින නැති කෙනෙක් ඒ කොහොම කෙනෙක්ද ඔන්න ඔබ තේරුම් ගන්න ධර්මාවබෝධයට පින නැත්ති මෙන්න මේ වගේ අයට දේශනා විස්තර වෙනවා ජලෝ ඒල මූගෝ දුප්පඥෝ හෝති ජලෝ කියැන කෙල තුළුයි කෙල පෙරාගත් ඒල මූගෝ දුප්පඥෝති උපතින්ම නුවන ප්‍රඥාව අඩුයි සමහර ඉන්න උපදිනකොටම නුවන අඩු දරුව ඉන්නවා මොලේ වැඩිච්ච නැති අය කෙල පෙරාගෙන මන්ද බුද්ධික දරුව තේරෙන්නේ සමහරලාවට ඔබ ඒ වගේ අය දැකල ඇති එවැනි කෙනෙකුට දැන් අපි හිතම යාට කියනම ඇස අනිත්‍යය අනිත්‍ය වසයෙන් බලන්න යට තේරෙන්නේ එක මොකක්ද කොහොමද විමසන්නේ සමහරලාවට කන්න බොන්න තේරෙන්නේ අසූචි කළ ඇගේ ගාගන්නවා ඔටු පෙරාගෙන ඒවා කනවා මේ වගේ දරුවප දැකල ඇති එතකොට මෙවැනි මානසික මට්ටමක නුවන වැඩිච්ච නැති සිහි කල්පනාවඩු දුප්පඥෝ හෝති කියන ප්‍රඥාව අඩුයි සිහිය අඩුයි නුවන අඩුයි එවැනි කෙනෙකුට ඇරෙන්න ප්‍රඥාව වීරිය නුවන ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස්ථාවන වීරිය ඇති සිහිය තියෙන නුවන තියෙන මේ කියනදේ තේරුම් අරගෙන ඊට අනුව උත්සාහ කරන්න වීරිය වඩන්න පුළුවන් කෙනාට ධර්මාවබෝධය කරායන්න පුළුවන් ඒ නිසා පිංහතුනී ලැබිච්ච මනුස්ස ජීවිත හැබැයි මේ ජීවිතේ නිවන් දකින්න පින තියෙන කෙනාට පවා ඒ අවස්ථාව අහිමි වෙන හැටිත් තියෙනවා දැන් අජාසත්ත කුමාරයා කියන්නේ සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙ හැබැයි අද කොහෙද ඉන්නේ අපායේ
ආනන්තරී අකුසලයක් වුණොත් මේ ජීවිතේ උග්ගටි තඥ වෙන්න පින තිබ්බ කෙනෙක් වෙන්න පුළුවන්, විපටි තඥ වෙන්න පින තිබ්බ කෙනෙක් වෙන්න පුළුවන්, නෙయ్య වෙන්න පින තිබ්බ කෙනෙක් වෙන්න පුළුවන්. මේ ජීවිතේ සෝවාන් සකදාගාමී අනාගාමී වෙන්න පින තිබ්බත් ඊට කලින් පාපමිත්‍ර සේවනයේ නිසා අකුසල් කරලා අපායගාමී අකුසලයක් කරගත්තොත් ආනන්තරී අකුසලයක් පින වැහෙනවා. ධර්මාවබෝධයට තිබ්බ පින වැහෙනවා. දැන් අජාසත්ත රජ්ජුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරා. බුදුරජාණන් වහන්සේ අජාසත්ත කුමාරයට විස්තර කර දහම් දෙසුවා. ඔහු බණ අහගෙන ඉඳලා වන්දනා කරලා ස්වාමීනි මට දැන් රාජකාරි වගේක් තියෙනවා මා යා යුතුයි කියලා බුදුරජාණන් වහන්සේට වැඳලා පිටත් වුණා. එතනින් පිටත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දේ මේ අජාසත්ත රජ්ජුරුව පාපමිත්‍ර සේවනය නිසා පීට්‍රූ ගහතන අකුසලයක් කරගෙන ධර්මාවබෝධයට තිබ්බ පින වහගත්තා කියවා. ඒ අකුසලේ නොකරන්නම් අද මෙතනින් නැකිටින්නේ සෝවාන් වෙලා කියෝ. එතකොට බලන්න බුදු හාන්දුරන්ගෙන් බණහලා ඒ ආසනේම සෝවාන් වෙන්න පින තිබ්බ කෙනෙක්කේ. හැබැයි බිම්බිසා රජ්ජුරුවන්ව වදදීල මරල දේවදත්තගේ බහට රැවටිලා ඒ කරගත් අකුසල විපාක නිසා සෝවාන් වෙන්න තිබ්බ පිනත් වැහිලා ගියා. අද වෙනකොටත් අපායි පැහෙනවා. කල්පයක් මහා නිරේ දුක්විඳෙන. එදකොට ඒ වගේ නිවන් දකින්න පින තියෙන කෙනෙක් වේවා අසප්පුරුස ආශ්‍රය පාපමිත්‍ර සේවනයේ මිත්‍යා දෘෂ්ටියකට වැටීම මේ වගේ හේතු නිසා අපායගාමි අකුසල් කරගෙන අවස්ථාව වැහිලා යන්න පුළුවන්. අන්නේ නිසා පින්වතුනි ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් උත්සාහ කරන්න. කවුරුත් ධර්මාවබෝධය බන්දේසයක තියලා ඔබේ අතට ගෙනත් දෙනකං ඉන්න එපා. ඔය සෝවාන් වෙන්නේද හිටිය ආමෙන්න්න කියලා කවුරුත් අතට ගෙනල්ල දෙන්නේ. තමන් උත්සාහයෙන් වීරියෙන් තමා තුළින් උපදවාගත යුතු දෙයක්. තමා තුළින්මයි ඕපනයිකො මේ ධර්මය තමා තුළින් අවබෝධ කරන්න තියෙන්. තමන්මයි උත්සාහයෙන් වීරියෙන් මේ දේ කරන්නට තියෙන්. අපිට කාටත් බුදුරජාණන් වහන්සේට පවා පුළුවන් පාර කියන්න විතරයි අපිට පුළුවන් කියල දෙන්න. බණ කියන්න පුළුවන්. බලෙන් ඔබ ධර්මාවබෝධයට අරගෙන යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුම්හේ කිච්චං ආතප්පා මහනෙනී ඔබමයි මේ දේ කරගත යුත්තේ. අක්කාතාරෝ තතාගත බුදුරජාණන් වහන්සේලා කරන්න පාර පෙන්න්නනවා මඟ පෙන්න්නනවා විතරයි. තිය නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදිව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන. ඔබ හැම දෙනාට මුතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද මේ ධර්ම දේශනාවේ පින්බරදාය කති ධර්මයෙන් කටයුතු කරන්නට එදිච්ච පිංහතුන්ගේ අරමුණ තමයි අගෝස්තු මාසේ 18 වෙනි දිනට ජන්මදිනය සම්පූර්ණ වන ආදරණීය පියාණන් උපාලි සිල්වා පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේ මේ ආදරණීය මෑණියන් වන අනෝමා සිල්වා මෑණියන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාදයක් ඒ වගේම ඒ දෙමාපියන්ට වගේම පවුල හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මදානමේ පින ඒ දෙමවපියන්ට ආශිර්වාදයක් වේවා කියන අරමුණත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාටම බණහන ලක්වාසී ලෝවාසී හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදයෙන් මිය පරලෝකයේ සියලු ඥාතීනේ පවුලේ පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා සසර දුකින් අතමිදේවා කියලා අපි සාදු කියල ඥාතීන්ට පින් දෙමු. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පදිංචි ඒ දෙමව්පියන්ගේ දූදරුවන් වන වින්දයා චන්සික එවින් නිරංගිකා ප්‍රදීප් ඩියානා බෙමල්
හරිනි හෙලීනා කියන ඒ දරුවන් දූ දරුවන් ඒ ඥාතීන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරී පදිංචි වෙලා ඉන්න මේ හැමෝම එකතු වෙලා ඒ ආදරණීය පියාණන්ගේ ජන්මදිනය උපාලි සිල්වා පියාණන්ගේ අගෝස්තු 18 වෙනිදා ඒ දින ජන්මදිනය වෙනුවෙන් තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචිව සිටින දූ දරුවන් හැමදෙනාටමත් ලංකාවේ ඉන්නේ ඥාතීන් ඒ දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිතමිත්‍රාදී හැමදෙනාටමත් ඔබ හැමදෙනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැමදෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැමදෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.